ආයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය live at 12 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරඹගේ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල කොවිඩ් පැතිරීම සීග්‍ර වූ තවත් දිස්ත්‍රික්ක දෙකක වසම් 22ක් හුදකලා කෙරේ. නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අදත් මෙහෙයුම්. මෙරටින් වාර්තා වුණු වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වෙයි. දිස්ත්‍රික්ක 8ක 22 දෙනෙකු මරුට. අධිවේගී මගේ හොරපාරෙන් ගෙන එතනෝල් ලොරියක් පොලිස් බහරයට. ජාවාරමේ සුළමුල සොයා පොලිස් පරීක්ෂණ. මහාවැසි සමග කොළඹ බදුල්ල මාර්ගයට පස්කඳු කඩා වැටෙයි. අවදාහනමක් ගැන අනතුරු ඇඟ වූ චීන රොකොට්ටුව දිරිත දිග මුහුදට කඩා වැටෙයි. පවතින COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට අද උදෑසන COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඊට අමතරව තවත් කලාපයක හුදකලා භාවය ඉවත් කිරීමට කටයුතු කළ බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. වසංගත ව්‍යාප්තිය හමුවේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 6ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දොලේකන්ද රඹුක කත්ලාන තනබෙල ඉඹුල්කන්ද පොතුපිටිය දකුණ යන ග්‍රාම සේවා වසම් අද උදෑසන සිට හුදකලා කරනු ලැබුවා. එසේම කලවාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 14ක්ද හුදකලා භාවයට පත් කර ඇත්තේ පවතින වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන්. පනාකොළ කුඹුක්පිටිය කුඩාව දෙල්ගොඩ නැගෙනහිර දෙල්ගොඩ බටහිර ද්වාලගම ගලහගල කොස්වත්ත කපස්සර වතුරාව වෙම්බිටියගොඩ වැද්දාගල නැගෙනහිර වැද්දාගල බටහිර සහ දවුලගලගම යන ග්‍රාම සේවා වසම් හුදකලා කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේද ලිඳුල පොලිස් බල ප්‍රදේශය සහ ශාන්ත කුම්බිස් ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කලාපයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම තුල මෙතෙක් පැවති හුදකලා භාවයේ ඉවත් කර ඇත්තේ අදාළ කලාපයේ වසංගත ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබීම හේතුවෙන්. මේ අතර දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 26ක් ඊයේ අලුයම 5 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කිරීමටද තීරණය කෙරුණා. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ ග්‍රාම සේවා වසම් 63ක් යලි ලිහිල් කිරීමටද තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ උදෑසන සඳහන් කළා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්ුණේ මරණ 22ක් ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 22කින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. හුන්නස්ගිරිය කටුගස්තොට ගලගෙදර සහ ගන්නොරුව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් එලෙස වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 6ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් වාර්තා වී තිබූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද මරණ 4ක් ඊයේ වාර්තා වී තිබුණා. සෙසු මරණ වාර්තා වී තිබුණේ නුවරඑළිය කළුතර මොනරාගල ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්. එලෙස මියගිය 22 දෙනාගෙන් 16 දෙනෙකුම පිරිමි පුද්ගලයන් වන අතර මරණ 19ක්ම වාර්තා වුණේ අවුරුදු 60 ඉක්ම වූවන් අතරින්. එම මරණ 22ත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදිත 1896 දෙනෙකු ඊයේත් මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 411 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතයන් 358 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 347 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 188 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 172 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෙසු ආසාදිතයන් හඳුනාගෙන තිබුණේ තවත් දිස්ත්‍රික්ක 18කින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,23,034ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතෙන් 1,03,098 දෙනෙකු සොය ලබා පිටව ගොස් ඇති අතර 19,350 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව අපි දකිනවා දැඩි සත්කාර ඒකකවල සහ රෝගී සත්කාර කරන රෝහල්වල ඇඳන් වල ධාරිතාව යම්කිසි ආකාරයකින් පිරියමින් පවතින බව. ඒ හින්දා සමහර රෝගීන් දින කිහිපයක් වාර්තා වෙලා තියෙනවා රෝහලට ගෙන යාමේ හැකියාව නැතුව ඉන්නවයි කියන එක. ඉතින් මේට ඉතාමත්ම කඩිනමේ විසඳුමක් ලබා දිය යුතුයි. මොකද ඉදිරි සති කිහිපයේදී තවදුරටත් මේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. මේ අතර ඊයේ සහ අදත් ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් හඳුනාගත්තා. කළුතර එතන මඩල ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගත්තා.
නුවරලිය පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මීට පෙරත් එම පොලිස් ස්ථානයේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. දෙහිඅත්ත කණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් මේ වන විට COVID-19 ආසාදිතයින් 224 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් දෙහිඅත්ත කණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම ශාලාවේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඔවුන් පදියතලාව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාමට පියවර ගත් අතර ඒ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කාන්තාවක් කඩිනමින් රෝහල්ගත කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් ශිෂ්‍යයෙකු සෞඛ්‍ය අංශවල අනුදැනුමකින් තොරව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ විභාගයක් සඳහා රැගෙන යාම පිළිබඳව සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ ආසාදිත දරුවෙකු නිවසෙන් රැගෙන යාම සහ බාහිර පුද්ගලයෙකු නිරෝධායනය කර තිබූ එම නිවසට පැමිණීම යන කරුණු පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි. මේ අතර මීට දින 4කට පෙර තිස්ස මහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබූ අතර එම මරණයට හේතුව COVID-19 ආසාදනය බවට හඳුනාගෙන තිබුණා. ඒ බව ඊයේ ඔවුන්ට දැනුම් දී තිබූ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ COVID ආසාදනය වීමෙන් එම මරණය සිදු වූ බවට හඳුනා ගැනීමට දින 4ක් ගත වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි. නමුත් එයාලා පරීක්ෂණ ඉවරනකම් දුන්නේ නැහැ. හැබැයි පරීක්ෂණේ ප්‍රතිඵල එන්නේ ගොඩක් පරක්කු වෙලා. එතකොට මේ හරියට අපිත් දන්නවා. අපි මේ දිගටම අපි කියනවා අවුරුද්දකට කලින් ඉඳන් මේ රට වහන්න කියලා. එහෙනම් මුලින් අපිව දැනුවත් කරන්න ඕන මෙහෙමයි ඔයාලා වෙන් වෙලා ඉන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේක පොසිටිව් වෙයිද දන්නේ නැහැනේ මේ වෙනකන් දැන් අපි කෝල් කරලා අපි ඕන කමින් ගෙන්න කන්සේ අපිට දැනුවත් කරේ නැහැනේ කොවිඩ් පාලනයට පනවා ඇති නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 6000කට ආසන්න පිරිසකට මේ වන විට නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ දිනේ පමණක් නිරෝධායන නීති කඩ කළ 426 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හුදකලා කර තිබෙන දඹුල්ල නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය වෙළඳ සැලකියේ රාත්‍රියේ පොලිසිය යුද හමුදාව සහ දඹුල්ල මහනගර සභාව වැටලීමට කටයුතු කළා. කණ්ඩායමක් ඇතුලේ තියාගෙන දැන් මේ වැඩේ නෝන්ඩු වුණාට පස්සේ වහගෙන ඇතුළට වෙලා ඉන්නවා. දැන් ඇතුලේ කිසි සෞඛ්‍ය ආරක්ෂිත මේවා එකක් නැහැ. ඒක නෝන්ව කටන පුරාන කඩේ සීල් කරා. මෙහිදී නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ. මේ අතර බණ්ඩාරවෙල නගරයේ නිරෝධායන රීතීන්ට අනුගත නොවී ක්‍රියා කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිසියද ඊයේ මෙලෙස කටයුතු කළා. කාරණයකට හැරෙනකොට බාහිර පරිසරයට පැමිණීමෙන් බලපින්න. පානදුර වෙරළ තීරයේ සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙලෙස කටයුතු කළා. වෙන්න දින එන්න පාගිනා නේ තියෙන්නේ. දැන් එනවුස් මචං ඇහෙන්නේ නැද්ද? අමුලා ඉතින් ගිහිල්ලා අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක කරන්න බෑ හරි. ඔක හොඳයි. හැමදාම කියන හැමදාම අහුවෙන මිනිහෙක් නේ. මම කන්න අපු කන්න මෙතන බලන්න කන්න තියන්නේ. අප්පා කන්නේ. මේ අතර මීගමුව දුන්ගාලපිටිය ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරමින් සිටි පිරිසක් පොලිසියෙන් විසිරුවා හැරීමට කටයුතු කළේ මෙලෙසින්. ඔය දැන් එක බැට් එක මාරු කර ගන්නවා. දාඩිය පියා ගන්නවා. මුණව ලත ගන්නවා. මේ බැට් එකම ඇතුලේ මේක ගෙනියන්න. අවසාන ආයෙ මෙම්මඩ දැම්මොත් ඔක්කොම අර බස් එක දාන් ගිහලා පොලිසියට ගෙනියන්න දෙන්න කියලා මුසාවට දැම්මා. පසුව මීගමුව මත්ස්‍ය වෙළඳපොළ වෙත පැමිණි පොලිසිය නිරෝධායන රීති කඩ කළ අයට දැඩි ලෙස අවවාද කළා. මේ අතර ඊයේ දිනේදී දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 6965ක්. මෙයින් 6000කට ආසන්න පිරිසකට මේ දක්වා නඩු පවරා තිබෙනවා. ඒ වගේම 965 දෙනෙක් පොලිස් අප මත මුදවා හැරිය අතර ඉදිරි දිනවලදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතව තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 48 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ. ඊයේ දින බස්නාහිර පළාත තුළ ජංගම වෙළඳුන් සම්බන්ධයෙන් තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එවැනි පුද්ගලයන් 257 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔවුන්ගෙන් 114 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එයින් 2 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට වාර්තා වී තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය නිසා ගෙවුණු දිනේදී අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිත මරණ 4133ක් වාර්තා වුණා. එය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිටම එරටින් වාර්තා වූ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවයි. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලටගෙන ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද සියාදහස් පළ කළා. අපි මේ වෙන විට ලංකාවේ ලෝකයේ භාවිතා කරන ප්‍රධානතම එන්නත් වර්ග තුනම එන්නත් කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තිනවා. මම හිතන්නේ ඉතාමත් සාර්ථකව දකුණු ආසියාවේ රටවල් අතරින් සාර්ථකව එන්නත් කරන්නේ ක්‍රියාත්මක වන රටක් බවට අපි පත් වෙලා තිනවා. පැහැදිලිව ඉතා කඩිනමින් මේ රටේ එන්නත් කරන්න නියමිත සියලුම දෙනා එන්නත් කර අවසන් කරන්න අපි කටයුතු කරනවා. දේශපාලන බලපෑම් මත දේශපාලන හිතවත්කම් මත මේ රටේ සහ ලෝකයේ ගෙනියන මේ වසංගතයේ නිමා කරන්න අරන් දෙන ප්‍රතිපත්ති කඩන්නට යන්නට උත්සාහ දරන්න එපා. මොකද අපි දැක්ක ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතෝරු සමහර ලොක්ඩවුන් කරන්න කියපු තැනොත් අරලා විවෘත කළා Tamanට ඔබින විදියට කටයුතු කරන්න ගියා. දේශීය වෙදකම් පිළිබඳව එක සිද්ධියකින් දෙකකින් තර්ක කරන්න බෑ. අවුරුදු 10 ගණන් පැවතෙන මහා ගැඹුරු දර්ශනයක් එක්ක පදනම් කරගත් අපේ පාරම්පරික හෙළ වෙදකමත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක එක සිද්ධි මත විතරක් තාක්ෂර කරන්න එපා. කොවිඩ් ගැන කොතරම් ඌමනාවක් තියෙනවද කියලා මේ රටේ ජනතාවට දැනගන්න හොඳ උදාහරණ කීපයක් මම කියනවා. මේ රටේ මේ වෙනකොට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වෙනවා. ඒ කියන්නේ අපි කූකකමක් නැහැ. ඒ ගැන අපි විවේචනයක් නැහැ. හැබැයි ඒ ආරම්භ වෙන සංවර්ධන ව්‍යාපෘති වලට වඩා මේ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ප්‍රමුඛතාවය දී යුතු නෙවෙයිද කියන එක ඔබ හිතන්නේ? මේ ජනතාව වෙනුවෙන් අපි මොන ගැටලු ප්‍රශ්න තිබුණත් කොරෝනා වසංගතය තිබුණත් සංවර්ධන කටයුතු රටේ ආර්ථිකය දියුණු කිරීමේ කටයුතු අපි අත්හැරලා නැහැ. එහෙම තත්ත්වයක් තුල ලෝකේ ගැන බලන්නේ නැතුව ළිඳේ ඉන්න ගෙම්බුවාගේ වෛරයට ඉරිසියාවට අද විපක්ෂයේ අද කෑ ගහනවා ආණ්ඩුවට විරුද්ධව. ලෝභකමක් නැතිව ජීවිතවලට ආදරය බෙදෙන මෙලෝකේ උත්තරීතරම පදවිය දයාබර මව් පදවියයි. ලොව ජය ගන්නට හදවතින්ම විවරණ දෙන උතුම් වූ අම්මාවරුන් සිහිපත් කරන ලෝක මව්වරුන්ගේ දිනය අදයි. මේ සටහන තම දරුවන් ලෝකේ රජ කරවන්නට වෙනදරන්නා වූ ආදරණීය වූ අම්මාවරුන් වෙනුවෙන්. බුදු බවට පවා විවරණ ලැබෙන උතුම් වූ මව්සෙනෙහස ගැන මනුලොවේ මෙන්ම සත්ව ලෝකයේද ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. බාධක දුක්කම් කටළු මැද්දේ තම දරුවන් පෝෂණය කරන්නට දහදුක් විඳින අපේ කාලේ අම්මා කෙනෙකු පිළිබඳව මේ සංවේදී පොත ඇසෙන්නේ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයෙන්. ගලේවෙල ගොරකගහගොල්ල බඹරස්සා පදිංචි වෙලා ඉන්න ආර්.ඩී. මාලනී 70 හැවිරිදි පසු වනවා. අභියෝග රසක් මැද්දේ ජීවිතය ගැටගසා ගන්නා ඇයගේ දිවියේ වැඩි කොටසක් ගත වී ඇත්තේ ආබාධිත තම දරු දෙදෙනා ජීවත් කරවීමටයි. 40 වන වියේ පසු වුණත් ඇගේ ආදරණීය පුතුට තනිවම වැඩක් පළක් කර ගැනීමට හැකියාවක් නැහැ. 35 හැවිරිදි දියණියද පසුවන්නේ ආබාධිත තත්වයෙන්. දරුවන් පිරිසිදු කිරීම, රැකබලා ගැනීම, ආහාර පාන ලබා දීම වගේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ 70 හැවිරිදි මාතාවගේ දෑතින්. කෙතරම් දුෂ්කර කටයුත්තක් වුවද එය සතුටින් විඳ දරා ගැනීමට දැන් මාලනී උරු වී සිටිනවා. මෙයාට කතා කරන්න බෑ. ඇස් දෙක පේන්නේ නැහැ. කොහොම තමයි හැමදාම ඉන්නේ. දරුවන්ට කොච්චර ආදරේද? ආදරේ ඉතින් ගොඩක් ආදරේ ඉතින් වෙන ඉතින් දෙමව්පිය ආදරේ වගේ ආදරේ ඉතින්. හිතෙන්නේ මතක් වෙන්නේ නැද්ද? මගෙන් පස්සේ මොනවා වෙයිද මේ ළමයි දෙන්නට කියලා? මෙතන ඉතින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ ඉතින්. තම ආබාධිත දරුවන් රැකබලා ගන්නා මේ ආදරණීය මාතාවගේ දරුසෙනෙහස උතුම් වූ මව්වරුන්ගේ දිනයේ සෑම කෙනෙකුටම ලබා දෙන්නේ කදිම ආදර්ශයක්. අපි දැන් සූදානම් තවත් දේශීය පුවත් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්න. නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ එතනෝල් ලීටර් 5000කට අධික තොගයක් සමග ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දංකොටුව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ මෙම එතනෝල් තොගය පොලිස් භාරයටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අගුණු කළ පැලැස්ස පිවිසුමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ ලොරි රථයක් පිළිබඳව සැකසෙති පොලිසියේ ලුහුබැඳ ගොස් සිය භාරයට ගෙන තිබුණේ කසාගල ප්‍රදේශයේදී.
එහිදී ලොරි රථය තුළ එතනෝල් බැරල් 25ක එතනෝල් ලීටර් 5000ක් පමණ තිබූ බවයි හෙළිව තිබෙන්නේ. මේ වන විට අදාළ එතනෝල් තොගය වීරකැටිය පොලිසිය භාරයේ පවතිනවා. එම එතනෝල් තොගයේ හිමිකරුවන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් එතනෝල් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ව්‍යාජ ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ආකාරයේ ලේඛන සකස් කර මෙම එතනෝල් තොගය දංකොටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට අදාළ පුද්ගලයා කටයුතු කරමින් තිබූ බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් කසාගල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු තොරණ හන්දිය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 35 ඇවිරිදි පුද්ගලයෙක් අදාළ වාහනයද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ එතනෝල් තොගය මොහුට ලැබුණු ආකාරය එවැගේම ව්‍යාජ බලපත්‍ර සකස් කර ආකාරය එවැගේම මෙය ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව ඊළඟ නිෂ්පාදනය කුමක්ද යන්න පිළිබඳව මේ සියලු කරුණු සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි ආකාරයට එතනෝල් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් මීට පෙර සිදුවේ ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ප්‍රධාන පෙළේ තැපැල් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක් කරහා එවන වටිනා භාණ්ඩ සොරා ගැනීමේ කල්ලියක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතා වටිනා ජංගම දුරකථන මෙම පිරිස විසින් සොයාගෙන තිබූ අතර එම ජාවාරමට අදාළ භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකු සහ ඒවා කුලී පදනම මත ප්‍රවාහනය කළ පුද්ගලයෙකුද සම්බන්ධ බවයි හෙළිව තිබෙන්නේ. ඔවුන් විසින් සොරාගෙන තිබූ මිල අධික ජංගම දුරකථන 16ක්ද පොලිසියෙන් සොයාගෙන තිබෙනවා. මේ අතර රට තුළ ව්‍යාජ රුපියල් නෝට්ටු වලට අමතරව ඩොලර් නෝට්ටුද සංසරණය වෙමින් පවතින බව රහස් පොලිසිය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි මුදල් ලැබුණහොත් වහා පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. රුපියල් 5000 සහ 1000 නෝට්ටු මෙන්ම ඇමරිකන් ඩොලර් 100 නෝට්ටුව ඔබ අතරට පත්වෙන්නට පුළුවන් ව්‍යාජ නෝට්ටු ලෙස. මේ නිසා නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවන්න ඔබ අතට ව්‍යාජ ඩොලර් නෝට්ටුවක් ලැබුණහොත් ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 23 26 670 දුරකථන අංකයට හෝ 0112 23 20 145 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිනවා. රසායනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට රජයගත් තීරණයත් සමග නෝරෙලිය දිස්ත්‍රික්කයේ එළවලු ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පවසනවා. මේ අතර මහවැලි කලාපයේ ගොවීන්ද පවසන්නේ පවතින තත්ත්වය හමුවේ එළවලු ගොවිතැන අත්හැරීමට තමන්ට සිදුව ඇති බවයි. රසායනික පොහොර සහ තෙල් නොමැතිකමෙන් මහවැලි කලාපයේ මඩාටුගම ගොවීන් මේ කන්නේ පළදාව නෙලාගත නොහැකිව අසරණ වී සිටිනවා. කැකිරි පිපිඤ්ඤා නෝකෝල් රාබු සහ කරවිල වැනි එළවලු වර්ග බොහෝමයක් මහවැලි කලාපයේ ගොවීන් විසින් වගා කරනු ලබනවා. මේ නෝකෝල් ඔක්කොම කපලා තියෙන්නේ පොහොර නැති. දැන් දවස් 25ක් වෙනවා මේ නෝවට. එතකොට මේ කෑල්ලම පිපිඤ්ඤ හදලා තියෙන්නේ. කොටලා පොහොර දාගන්න ඕනේ. කොටන්න නැතුව ඉන්නේ. කොටලා පොහොර දාන්න ඕනේ. කොටලා පොහොර දාන්න පොහොර නැහැ. මේ කෑල්ලම අතහැරලා තියෙන්නේ දැන් මේ. අහනකොට නම් කියනවා මේ පොහොර තියෙනවා හෙට දෙන්න. හෙට තියෙන පොහොර නැහැ. ගොවිතැන් කරන්න හොඳට පුළුවන්. පොහොර නැති ප්‍රශ්නයක් නැහැ. යාල් කන්නට පොහොර දෙනවා මාස්. ඒ වුණාට මිනිස්සු ගොඩ ගොවිතැන් කරන මිනිස්සුන්ට ඇත්තටම පොහොර ටිකක් නැහැ. ඇමතිවරු නම් කියනවා අනේ නෑ මෙහෙමයි කියලා ටීවී එකේ නම් හැමදාම පොහොර තියෙනවා. මේ අතර නුවරඑළිය ගොවීන්ද පවතින තත්ත්වයක් සමග දැඩිව අසරණ වී ඇති අතර ඔවුන් පවසන්නේ මෙවර තම අස්වැන්න දාඩු වී ඇති බවයි. මේ බලන්න මේ සාලාද වලට එහෙම වෙලා තියෙන අපරාධي. අපි තනිකර රසායනික පොහොර භාවිතා කරලා ගොවිතැන් කරන ගොවියෝ නෙමෙයි. අපි 60ක් 70ක් කොම්පෝස්ට් භාවිතා කරලා අත්‍යවශ්‍ය පෝෂක දෙන්න විතරයි අපි මේ ඛනිජ පොහොර. එහෙම නැත්නම් රසායනික පොහොර භාවිතා කරන්නේ. වහා දාලම අපි හදනවා කියනවා නම් වස දාලම ඇවිල්ලා ඕන කෙනෙකුට මේවා පරීක්ෂණ කරන්න කියන්නේ. ඊට පස්සේ අපි ඕන දෙයකට වග කියනවා. මේ බලන්න මේ දාලා තින්නේ කොම්පෝස්ට්. මේ බලන්න මේ අලගෙඩියේ ලොකුකම. මේ අලගෙඩිය පොඩි. මේ පොඩි අල වලට යන කාලේ මොකද්ද? අදාළ තීරණය සමග වෙළඳුන් කූටු උපක්‍රම භාවිත කරමින් ගොවීන් ගසා කෑමට පෙළඹී සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා. බෙහෙත් පොහොර ගන්න ගියොත් කඩේකින් අපිට බෙහෙත් පොහොර හංගන. තියෙන එක දෙන්නෙත් නෑ. වෙලෙන්දෝ දීතුමන අපිට බඩු විකුණනවා. අපි 1050ට වගේ ගත්තා. දැන් 1500ක් කියනවා. පවතින තත්ත්වයත් සමගින් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු නොලැබීමෙන් ඉදිරියේදී එළවලු මිල ගණන් ඉහළ යා හැකි බවත් වාර්තා වනවා. කැරට් 400 ගියා ලීස් රුපියල් 300 ගියා මේ වගේ ලොකු මිලකට තමයි ඊළඟ අවස්ථාව එන්නේ. මේකෙන් ක්‍රමයෙන් අඩු කරන්න. ඒකට හරි විසඳුමක් හොයලා දෙන්න නැත්නම් දැන් කොවිඩ් නිසා මොකුත් කරන්න බෑ. කොවිඩ් ඉවර වුණාට පස්සේ අපි පාරට බයින්න තමයි සිද්ධ වෙන්නේ.
රසායනික පොහොර ආනයනය නතර කිරීම නිසා ගොවීන්ට తాවකාලික ගැටලුවලට මුහුණ පෑමට සිදුවද ඉදිරියේදී රටක් ලෙස සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු පවසන්නේ රට ගැන සිතා ගන්නා තීරණවලදී සියලු දෙනා එකම ස්ථාවරයක සිටීම වැදගත් බවයි. ජනප්‍රිය තීන්දුව තමයි නොමිලේ පොහොර දීම ඕන රසායනික තෙලුත් නොමිලේ දීම නම් ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය නැති දෙයක් තමයි ජනාධිපතිතුමා කරලා තියෙන්නේ. ඒක අපිට විශාල වශයෙන් බලපානවා. ලෝ ජනතාව දැනටත් අපිට දොස් කියනවා. නමුත් මේක ටික කාලයයි මම දන්නවා කරන්නේ. මොකද අපේ ශරීර සෞඛ්‍ය සහ අපේ ඉදිරි පරම්පරාව ශක්තිමත් වුණොත් තමයි රටක් ශක්තිමත් වෙන්නේ. ඒ නිසා අපි ඒ ගොවීන්ට හානියක් වෙනවා නම් පාඩුවක් වෙනවා නම් ඒ සඳහා රජය මැදිහත් වෙනවා. අපිට කන්න දෙකන්නක් මේක මේ විදිහට යන්න වෙයි. ඊට පස්සේ කාබනික පොහොර වලට ජනතාව හුරු වෙනවා. ඉතින් රජය ගෝ ජනතාව අතරමං කරන්නේ නැහැ, තනි කරන්නේ නැහැ. මේ ප්‍රශ්නේදී ඒගොල්ලෝ රසායනයක් පාඩුවක් වුණොත් රජය පැහැදිලිවම මැදිහත් වෙනවා කියන එක අධිකරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒ විශ්වාසය මත අපිත් මේකට සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි ගෝ ජනතාව අපිට බයිනවා. හැබැයි බයින්නේ ටික කාලයකට කියන එක නම් මම දන්නවා. අපි දැන් සූදානම් තවත් දේශීය පොතක් ඔබ වෙතගෙන එන්න. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර අද දිනේදී සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව වයඹ සහ උතුරු මැද යන පළාත්වලටත් ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අධික වර්ෂාවත් සමග ඊයේ සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ අලුත්නුවර හල්ගහවෙල ප්‍රදේශයන්හි ස්ථාන කිහිපයකින් මාර්ගයට ගස් සමග පස්කඳු කඩා වැටී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිටම අදාළ ප්‍රදේශයන්ට වැසි ඇදහැළුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. ආපදා තත්ත්වයේ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමට මෙහිදී සිදු වුණා. මේ අතර ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ උපදෙස් මත බැකෝ යන්ත්‍ර යොදාගෙන අවහිර වූ මාර්ගය පිරිසිදු කිරීම සිදු වුණා. මේ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද පැමිණ සිටියා. මේ අතර දිවයිනේ සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන අදත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. බලපත්‍ර රහිත ප්‍රවාහනය කළ කෘතිම රාබෝතල් තොගයක් රැගත් ත්‍රිරෝද රථ දෙකක් හංගුරංකත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී කළ පරීක්ෂාවකදී තවත් මත්පැන් බෝතල් 50ක් හමු වී ඇති අතර සැකකරුවන් 4 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර බුද්ධංගල රක්ෂිතයේ සිට පැමිණෙන වනාලි රංචුවක් ඒ ආසන්නයේ ඇති කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කසල ආහාරයට ගන්නා ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස පටිගත වුණා. මේ අතර වනාලි අම්පාර ධර්මපාල මාවතේ රජයේ වී ගබඩාවට පැමිණ වී ආහාරයට ගෙන පිටව ගොස් තිබෙනවා. නිකන් කියන පාන්දර 4:20 විතර ඇති. ශ්‍රී ලංකාව ආසන්නයට කඩා වැටෙනු ඇති බවට ප්‍රකාශ වී තිබූ චීනයේ ලොං මාච් රොකට්ටුවේ කොටස අද උදෑසන මෙරටට නිරිත දෙසින් වූ ඉන්දිය සාගරයට කඩා වැටී තිබෙනවා. එය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පෘථුවියට කඩා වැටුණු විශාලතම අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල ලෙසයි සැලකෙන්නේ. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. ලයිව් ඇට් SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.